You are watching Educational Broadcasting Channel. ආයුබෝවන් පුතේ අපි අද කලින් පාඩමේ නවත්තපු වර්ග සමීකරණ සම්බන්ධව 11 ශ්‍රේණිය සඳහා වර්ග පූර්ණය කොහොමද වර්ග පූර්ණයෙන් ගැටලු විසඳන්නේ කියලා සාකච්ඡා කරමු. ඊට කලින් අපි අර සාධක මගින් හදනකොට අවශ්‍ය වන සහ මේ වර්ග පූර්ණයෙන් ගණන් හදන්න අවශ්‍ය වෙන මූලික නීතියක් තියෙනවා. මේ මූලික නීතිය තමයි දැන් මේ වගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට x වැඩි කිරීම y කියන ගුණිතය බිඳුවට සමාන වෙනවා. මේ බිඳුවට සමාන වෙනකොට මේ ප්‍රකාශනය සත්‍ය වීම සඳහා මේ ප්‍රකාශනය ඇත්ත ප්‍රකාශනයක් වෙන්න නම් x සමානයි බිඳුව හෝ සත්‍ය වීම සඳහා x සමානයි බිඳුව හෝ y සමානයි බිඳුව විය යුතුය. මේක අනිවාර්ය නීතියක්. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ? දැන් මේ x වැඩි කිරීම y කියන එක මෙහෙම බිඳුවට සමාන වෙනකොට මේක බිඳුව වුණොත් පමණයි මේ ප්‍රකාශනය සත්‍ය වෙන්නේ. එහෙම නැත්නම් y බිඳුව වෙන්නේ. මෙහෙම වුණොත් මේක බිඳුවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ දෙකටම වටිනාකම් දෙකක් ආවොත් අපි හිතමු මේකට 3 වැඩි කිරීම දෙක දැම්මා කියලා. වටිනාකම් දෙකක් තිබුණොත් මේක බිඳුව වෙන්නේ නැහැනේ. ඒක නිසා අපි හැම විටම ගුණිතයක් බිඳුවට සමාන වෙනවා නම් අපිට පුළුවන් මේ පද වෙන වෙනම බිඳුවට සමාන වන බව සටහන් කරන්න. මේ පද වෙන වෙනම බිඳුවට සමාන වෙන බව. එතකොට මේ නීතිය භාවිතා කරලා තමයි අපි ගණන් හදන්නේ වර්ග සමීකරණ ගන්න. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව තියෙනවා. දැන් මෙතන වර්ග දෙකක අන්තරය. එතකොට x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව කියන එක මෙහෙම සාධක වලට කඩන්න පුළුවන්. x ධන 2 x ඍණ 2 වර්ග දෙක අතරේ සාධක වලට කැඩුවා. ඊට පස්සේ දැන් අන්න ගුණිතයක් බිඳුවට සමාන වෙලානේ. මේ නීතිය භාවිතා කරනවා. x ධන 2 මේක එක පදයක් සමාන කරනවා බිඳුවට. හෝ x ඍණ 2 සමානයි බිඳුව. x ධන 2 සමාන බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව. දැන් මේ ධන දෙකේ එහා පැත්තට ඍණ 2යි. මේ ඍණ දෙකේ එහා පැත්තට ධන 2යි. මෙන්න බලන්න x ට අගයන් දෙකක් ආවා. මම මුලින් පාඩමේදී කියලා ඇති වර්ග සමීකරණ පටන් ගන්නකොට අපි සඳහන් කරා වර්ග සමීකරණ විසඳීමේදී පිළිතුරු දෙකක් ලැබෙනවා. ඒ පිළිතුරු වලට අපි කියනවා නම මූල කියලා. වර්ග සමීකරණේ කොට මූල හොයන්න කියලා තමයි කියන්නේ. එහෙම කිව්වහම අපිට පුළුවන් වෙන්න ඕන මේ වගේ ගුණිතයක් හැටියට ප්‍රකාශ කරගෙන ඊට පස්සේ මේක බිඳුවට සමාන කරා. එතකොට බිඳුවට සමාන කරාම x වල අගය අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ වගේ තව ගැටලුවක් හදලා බලමු. අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා කියලා. x 3 වෙනි බලය ඍණ 3x සමානයි බිඳුව. x 3 වෙනි බලය ඍණ 3x සමානයි බිඳුව. දැන් මෙතන මේක වර්ගපදයක් නෙමෙයිනේ තියෙන්නේ. මේක සාධක වලට කඩන්න x එළියට ගන්නකො. එතකොට x මෙහෙම පොදු පදයක් හැටියට ඉවතට ගත්තාම
මෙතන එනවා x වර්ගය ඍණ 3. sorry මෙතන x දෙවෙනි බලය මෙතන එනවා x ඍණ 3. එතකොට දැන් මේ දෙක වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. දැන් මෙතන x ලාගේ ඇවිල්ලා උත්තරයට. මේ ඍණ 3 හා පැත්තට ගන්න. x සමානයි ධන 3. අන්න උත්තර දෙකක් ආවා. එහෙනම් අපි ඒකට කියන්නේ ඒ වර්ග සමීකරණයේ විසඳුම. එතකොට 11 ශ්‍රේණියේ වර්ග පූර්ණය ගාන හදනකොට ඒක මේ වර්ග සමීකරණ වලින් ගාන හදනකොට සාධක මගින් හදන ගැටලුව අපිට ලැබෙනවා කෙටි ප්‍රශ්න පත්‍රය. සාධක මගින් හදන ගැටලුව අපිට කෙටි ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. එතකොට ඒ වගේ ඒකේ ගැටලුව හදන්නේ මේ විදියයි. දැන් අපි උදාහරණයක් හැටියට වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන වෙලා තියෙන අවස්ථාවක් ගන්න. x වර්ගයේ ඍණ 6x ඍණ 16 සමානයි බිඳුව. දැන් මේක සාධක වලට කඩන්න ඕනේ අපි තනි පේජියෙන්. මම මේක සාධක පාඩමේදී කියලා දුන්නා කලින්. ඒව නැවත බලන්න. මේ x වර්ගයේ කියන එක xx කියලා මෙහෙම වෙනස් කරනවා. 16 සාධක කඩනවා 8 වරක් 2. හොඳට මතක තියාගන්න මෙතන ඍණ ලකුණ තියෙනකොට හොඳට මතක තියාගන්න මෙතන ඍණ ලකුණ තියෙනකොට මේ මැදට ගලපන්නේ මෙන්න මේ ළඟ පද දෙකයි දෙපැත්තේ පද දෙකයි වැඩි කරලා ඒ දෙක අඩු කරන්න. අග ඍණ ලකුණ තියෙනකොට අඩු කරලා බලන්න. 8x වලින් 2x අඩු කරනවා 6x. මෙතෙන්ට ඍණ එන්න මෙතන ඍණ අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් එන්නේ. ಜಾති දෙකෙන් ලකුණු එන්නේ. එතකොට ಜಾති දෙකෙන් ලකුණු එනකොට මෙතන ඍණ 6 එන විදිහට මේ ලකුණ දාගන්න. මේක ඍණ 8x ධන 2x. දැන් ඔබට පුළුවන් මේ ගුණිතයක් හැටියට තියෙන x ඍණ 8 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව කියලා ලියන්න. දැන් මේ ඍණ 8 එහා පැත්තට ගන්න x සමානයි 8 හෝ x සමානයි ඍණ 2. ඔය විදිහට. දැන් අපිට සාධක මගින් හොයන ආකාරය අපි ඉගෙන ගත්තා. දැන් ඔබේ පෙළ පොතේ තියෙන ගණන් අපි මීට කලින් දවසේ සාකච්ඡා කරා මේ වගේ. දැන් ඔබ දෙවන ප්‍රශ්න පත්‍රයේ වර්ග සමීකරණ විසඳන හැටි බලන්න. දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රයේ වර්ග සමීකරණ විසඳන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේදී වර්ග සමීකරණ විසඳන්නේ ඉන්නේ වර්ග පූර්ණයෙන් හෝ සූත්‍ර භාජකයෙන්. වර්ග පූර්ණයෙන් එහෙම නැත්නම් සූත්‍ර භාජකයෙන්. සූත්‍ර භාජකයෙන්. දැන් වර්ග පූර්ණයෙන් හදනවා කියන්නේ දීලා තියෙන ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් බවට පත් කිරීම. දැන් බලන්න මේ එක වර්ග සමීකරණයක් අපිට x වර්ගයේ ධන 8x ඍණ 6 සමානයි බිඳුව. x වර්ගයේ ධන 8x ඍණ 6 සමානයි බිඳුව. දැන් මේකේ පළවෙනි යම්ම කරන්න ඕන මෙන්න මේ ඍණ 6 එහා පැත්තට ගන්න. ඔන්න බලන්න මේ වර්ග පූර්ණයෙන් හදනකොට පළමු පියවර ඍණ 6 මේ පැත්තට ගෙන්න. දැන් මැද පදයේ සංගුණකය කීයද? ධන 8යි. ඒකේ භාගය කීයද? 4යි. එතකොට අපි උගුරු දැන් මේ ගැන සටහනක් දාගන්න ඕන. මේක හොඳට බලනවා නම් මේක මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය. මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය දෙපැත්තටම එකතු කරන්න. එතකොට x වර්ගයේ ධන
8යි x ට එකතු කරන්න මැදපදේ සංගුණකේ 8යි 8 භාගේ 4යි 4 වර්ගය මෙතෙන් එකතු කරන්න. එහා පැත්තට එකතු කරන්නෙත් ඒකමයි. අපේ මේ ගැටලු විසඳා ගැනීමේ පහසුව සඳහා අපි මේක මේ වරහන් තුල දාමු. වරහන් තුල දාමු මොකද අපිට ඉදිරි ගැටලු වලදී ඒක පහසු වෙනවා. මූලික පළමුවෙන්ම හදන ගාන හරියටම අවබෝධ කරගත්තාම ඊළඟ ගැටලු වලදී අපිට මේක පහසුවෙන් යොදා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන මේ වර්ග පද දෙකේ තියෙන x සහ 2 මේ වරහණක් ඇතුළට දාන්න. ඊට පස්සේ මෙතන 4 වර්ගයේ 16යි 6යි 22යි. x දාන දෙකේ සම්පූර්ණ වර්ගය 4 වර්ගයේ 16යි 16යි 6යි 22යි. දැන් ඊළඟට අපි කරන්න ඕන දෙපැත්තේම වර්ගමූලය හොයන්න. දෙපැත්තෙහිම වර්ගමූලය සොයන්න. දෙපැත්තේම වර්ගමූලය. මේ පැත්තේ වර්ගමූලය හොයපු ගමන් මේක x ධන 2 බවට පත් වෙනවා. එහා පැත්තේ වර්ගමූලය අපි දන්නේ නැහැ. ධන හෝ ඍණ වර්ගමූල 22. දැන් ධන 2 එහා පැත්තට ගන්න. ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූල 22. ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූල 22. දැන් මෙතන තියෙනවා ධන වර්ගමූලයක් තියෙනවා ඍණ වර්ගමූලයක්. දැන් සමහරෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි මේ ධන හෝ ඍණ කියලා දෙකක් දෙන්නේ? ඒකට හේතුව තමයි දැන් අපි 16 ගත්තොත් 16 හැදෙනවා 4 වැඩි කිරීම 4. එතකොට 16 වර්ගමූලය 4යි. ඒ වගේම තමයි ඍණ 4 ඍණ 4න් වැඩි කරාමත් ධන 16 හැදෙනවා. එහෙනම් 16 වර්ගමූලය ඍණ 4යි කියලා ගන්නත් පුළුවන්. එතකොට එහෙනම් 16ට වර්ගමූල දෙකක් තියෙනවා. ධන වර්ගමූලය ඍණ වර්ගමූලය. ඒ නිසා අපි ධන හෝ ඍණ කියන මෙතන වර්ගමූලය දානවා. x සමානයි ඍණ 2 ධන උත්තරේ වෙනම ගන්න. ධන වර්ගමූල 22. හෝ x සමානයි ඍණ 2 ඍණ වර්ගමූල 22. ඍණ 2 ධන වර්ගමූල 22 හෝ ඍණ 2 ඍණ වර්ගමූල 22. දැන් 22 වර්ගමූලය හොයලා මේ දෙක සුළු කරාම අපිට x ලා ගියක් දෙකක් ලැබෙනවා. දැන් මේ විදිහට අපි ඔබේ පෙළ පොතේ දෙන වර්ග පූර්ණයෙන් හදන්න ගන්න. එතකොට ඒ වර්ග පූර්ණයෙන් හදන්න තියෙන ගණන් කීපයක් අපි හදලා බලමු. දැන් වර්ග සමීකරණ විසඳීමේදී විනාඩි 5කින් විතර මේ ගණන හදාගන්න පුළුවන්. හැබැයි වගන්තිත් එක්ක ආවම අපි වගන්ති වලින් කියවෙන දේ ඒ හරියට සමීකරණය ගොඩනගලා ඕනේ කරන්න. දැන් ඔබේ පෙළ පොතේ 13 3 අභ්‍යාස මාලාවේ 13 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන මේකේ දැන් සාමාන්‍යයෙන් දැන් විභාගයට ගොඩක් වෙලාවට ඔය අර අපි 22 වර්ගමූල ඉස්සෙල්ලා ගානේ 22 වර්ගමූලය ආවනේ. ඒ වගේ මේකේ වර්ගමූලය එන්න පුළුවන්. වර්ගමූලය එහෙම නැත්තම් දෙනවා. දුන්නාම දැන් ඔබේ පෙළ පොතේ ගණන් වල ඒ අදාළ තැන වර්ගමූලය දීලා තියෙනවා. ඒතර අපිට තියෙන්නේ හරියට ගාන හදලා ඒ වර්ගමූලය එතෙන්ට යොදා ගන්න. අපි බලමු කොහොමද ඒකේ පළවෙනි ගාන ඒකේ තියෙනවා x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. x වර්ගය
ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. දැන් අපි ඉස්සෙල්ලා ගානේ කරපු විදිහට පළමු පියවර හැටියට මේක ගමු එහා පැත්තට. x වර්ගය ඍණ 2x සමානයි 4. ඊට පස්සේ මම කිව්වා මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය. මැද පදයේ සංගුණකයේ මේකනේ. මේ පද තුනේ මැද පදයේ ඍණ 2x. ඒකේ සංගුණකයේ ඍණ 2. ඒකේ භාගයේ ඍණ 1. ඍණ 1 වර්ගය එකතු කරන්න දෙපැත්තට. මේකේ භාගයේ වර්ගය මෙතෙන්ට එකතු කරා මෙතෙන්ට එකතු කරා. දැන් බලන්න අර වර්ග පද දෙක එක ළඟට ගන්න. අරගෙන පූර්ණ වර්ගයක් හැටියට දාන්න. මේක හිතෙන් සුළු කරන්න. ඍණ 1 වර්ගය ධන 1යි 1යි 4යි 5යි. දැන් අපිට ඊළඟ පියවර තියෙන්නේ වර්ගය ඉවත් කරන්න. වර්ගය ඉවත් කරන දෙපැත්තෙම වර්ගමූලය හොයන්න. එතකොට වර්ගයේ වර්ගමූලය x ඍණ 1 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5. දැන් බලන්න ඍණ 1 එහා පැත්තට ගත්තා ධන හෝ ඍණ වර්ගමූල 5යි. දැන් එක ධන මූල 5 හෝ x සමානයි එක ඍණ මූල 5. දැන් බලන්න මේකේ වර්ගමූල 5 දීලා තියෙනවා. 2.2.3 කියලා පොතේ දීලා තියෙනවා. එතකොට x සමානයි එක ධන 2.2.3. පෙළ පොතේ ඔබට දීලා තියෙනවා. අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ වර්ගමූලය දෙනවා. 2.2.3. එතකොට මේක හෝ x සමානයි එක ඍණ 2.2.3. දැන් මෙතන තියෙන්නේ 2.1යි පූර්ණ සංඛ්‍යා. එන එක එකතු කරගන්න. 2.1.3.2.3 හෝ ඍණ 2යි ධන 1යි කියන්නේ ඍණ 1.2.3 ඍණ 1.2.3. දැන් මේ විදිහට තමයි ඔය පළවෙනි ගාන පෙළ පොතේ අපි මතක තියාගන්න. මෙන්න මේ විශේෂ තැන් මේ සංගුණකයේ ඍණ 2යිනේ. ඍණ 2 භාගයේ ඍණ 1යිනේ. මේක මේ විදිහටම වරහන තුල දාන්න. මේක සුළු කරලා හරි මොනවා හරි කරලා දාන්න එපා. මේ විදිහටම දාන්න. මේ විදිහටම දාන්න. දැම්මම අපි දන්නවා මේ ඉලක්කම තමයි මෙතෙන්ට එන්න ඕනේ. එතකොට මේ පියවරවල් වලදී අනිවාර්යෙන් ওই පියවරවල වල ලකුණු ලැබෙනවා. මම ඒ ලකුණු ලැබෙන විදිහ විභාග ගණනක් හදනකොට පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ විදිහටයි අපි වර්ග පූර්ණින් ගැටළු විසඳන්නේ. 13 අභ්‍යාස මාලා. අපි බලමු තව එවැනිම ගැටලුවක් ඔබේ පෙළ පොතේ 11 ශ්‍රේණිය පොතේ වර්ග සමීකරණ 13 අභ්‍යාස මාලාවේ තව ගානක් කරලා බලමු. මෙහෙම එකක් දීලා තියෙනවා x වර්ගය ධන 4x ඍණ 8 සමානයි බිඳුව. x වර්ගය ධන 4x ඍණ 8 සමානයි බිඳුව. දැන් පළමු පියවර ඍණ 8 එහා පැත්තට ගන්න. x වර්ගය ධන 4x ඍණ 8 එහා පැත්තට ගත්තා ධන 8යි. දැන් මෙතන මැදපදේ සංගුණකයේ තේරුවා ඒකේ භාගය 2යි දෙකේ වර්ගය දෙපැත්තටම එකතු කරා. මං කියලා දෙන්නේ එකතු කරන පදේ හැම විටම වරහන තුල දාන්න. ලකුණත් එක්ක. ධන ලකුණෙන්ද අපි ඒ ලකුණ දැම්මේ නැහැ. මෙන්න මේකේ භාගය 2යි. ඒක මේ දෙකේ වර්ගය මෙතනට එකතු කරා මෙතනට. දැන් x ධන 2 මේ වර්ග පද දෙක තමයි මේ අතුරට අරන් පූර්ණ වර්ගයක් හැටියට දාන්නේ. 8 ධන 2 වර්ගයේ 4. අපි එක සැරේ එකතු කරමු. 2 වර්ගයේ 4යි 8යි 12යි. දැන් ඔබ සමහර විට මේ ගාන හදාගෙන යනකොට පළමුවෙන්ම වර්ග සමීකරණ කරන කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.
මේ හතරට මොකද උනේ? එතන. ඒක නෑ නේද? ඔබ මතක් කරන්න. වීර්ය ප්‍රකාශන සුදු කරනකොට ඉගෙන ගත්තනේ. මුල පදයේ වර්ගය x වර්ගය. අග පදයේ වර්ගය දෙකේ වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණ. 2x දෙගුණ කරාම 4x. පද දෙකේ එතකොට මේ 4x කියන්නේ මේක තුල තියෙනවා. නැත්නම් අපිට උන විදිහට පදේවත් කරන්න බෑ. හැබැයි ඉව නීතියක් තියෙනවා. දෙපැත්තේ දෙක මේ වරහන තුලට එනකොට අන්න පූර්ණ වර්ගයක් හැටියට සකස් වෙනවා. ඒක තමයි වර්ග පූර්ණයෙන් හදනවා කියන්නේ. දැන් x වර්ගය ධන 12 වර්ගය ඉවත් කරාම ධන හෝ ඍණ වර්ගමූල 12. ධන හෝ ඍණ වර්ගමූල 12. දැන් මෙන්න මෙතෙන්දී අපිට පළවෙනි පාඩමේ ඉගෙනගත්තු කර්ණී සම්බන්ධ දැනුම භාවිතා කරන්න වෙනවා. මම මේක ගන්නම්කෝ මේ එහා පැත්තට. ඍණ 2 ධන වර්ගමූල 12 හෝ x සමානයි ඍණ 2 ඍණ වර්ගමූල 12. දැන් මේ 12 අපිට වර්ගමූලය හොයන්න මේ වර්ගයේ මූලය හොයන්න පුළුවන් සංඛ්‍යාවක් එක්ක මේක කඩා ගන්න. 4 4 3. 4 3 කියන්නේ 12යි. එතකොට 4ේ වර්ගමූලය 2යි. 2 වැඩි කිරීම 3යි. පෙළපොතේ දීලා ඇති 3ේ වර්ගමූලය 1.7යි 3යි. දෙවර 3 6යි. එතකොට මෙහෙම 3.4යි 6යි. දැන් 12ේ වර්ගමූලය එනවා 3.4යි 6යි. එහෙනම් x සමානයි ඍණ 2 ධන 3.4යි 6 හෝ x සමානයි ඍණ 2 ඍණ 3.4යි 6. දැන් එතකොට අපි ධන 3යි ඍණ 2යි කියන්නේ ධන 1.4යි 6 හෝ ඍණ 3යි ඍණ 2යි කියන්නේ ඍණ 5.4යි 6. මේ විදිහට දාන්න. දැන් පෙළපොතේ අපි ගණන් දෙකක් හැදුවනේ. දැන් ඊළඟට මේ පොතේම තියෙන ටිකක් වෙනස් ගැටලුවක් අපි සාකච්ඡා කරමු. දැන් ඔබ මේ ගණන් පුහුණු වෙන්නේ මේ ගානට ලකුණු 10ක් විභාගෙදී. වගන්තිත් එක්ක මේ ගැටලුව හම්බ වෙන්නේ. ඔබ නැවත මේ වැඩසටහන බලන්න. ඒ බලන ගමන් මේක පුහුණු වෙන්න. එතකොට ඔබට ලකුණු 10ක් ලබා ගන්නවා කියන එක එච්චර අපහසු දෙයක් නෙමෙයි. මේ හැම පියවරකටම ලියන ලකුණු තියෙනවා. මම ඒක පැහැදිලි කරලා පෙන්නන්නම් විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට. දැන් අපි ඊළඟ ගැටලුව හැටියට මෙන්න මේ වගේ එකක් කරමු. ටිකක් සංකීර්ණ ගැටලුවක්. මේ ඔබේ පෙළපොතේ තියෙන ගැටලුවක් 5x සමානයි 4යි. දැන් ඕගොල්ලෝ මේ වර්ග පූර්ණ ගානක් හදනකොට ඔබේ මතකයේ තියාගන්න ඕන දේ තමයි පළමුවෙන්ම වර්ග පූර්ණයෙන් හදද්දී මේ වර්ගපදයේ සංගුණකය එක වෙන්න. වර්ගපදයේ සංගුණකය එක වෙන්න. එහෙම නොවුනොත් පූර්ණ වර්ගයක් හැටියට ප්‍රකාශ කරන්න බෑ. පූර්ණ වර්ගයක් හැටියට ප්‍රකාශ කරන්න බෑ අපිට. ඒක නිසා අපි හොඳින් මතක තියාගන්න ඕන මෙතන එක වෙන්නම ඕන. එතකොට මෙතන එක කරන්න නම් මොකද්ද අපි කරන්න ඕන? මේ සම්පූර්ණ සංඛ්‍යාවම සම්පූර්ණ සමීකරණයම සෑම පදයක්ම මෙතන තියෙන ඉලක්කමෙන් බෙදන්න. එහෙනම් මේක බෙදන්න ඕනේ දෙකෙන්. දෙකෙන් බෙදනවා කියන්නේ එතකොට මෙතන එකක් වෙනවා. අපි දැන් මෙතන 3x වර්ගය තිබුණා කියන්නේ. 3x වර්ගය තිබුණා නම් 3. 5x වර්ගය තිබුණා. මෙතනත් 5න් බෙදනවා, මෙතනත් 5න් බෙදනවා, මෙතනත් 5න් බෙදනවා. එතකොට අපි දැන් මෙහෙම ඉලක්කමක් ඉස්සරහා තියෙනකොට සංගුණකයක් එක නොවන අවස්ථාවකදී නම් ඒක එක කරගෙන කොහොමද ගාන හදන්නේ කියන එක අපි ඊළඟ වැඩසටහනේදී බලමු. අපි මේ ගාන ඊළඟ අපි වැඩසටහනේදී සාකච්ඡා කරමු. මොකද මේක
වේගින් සාකච්ඡා කරන්න බෑ. ඊටමත් හෙමින් කරන්න ඕන කොටසක්. ඒක නිසා ඔබ මාත් එක්ක පියවර හදන්න සූදානම් වෙන්න ඊළඟ වැඩසටහනේදී. එහෙනම් අපි අදට මෙතනින් නවත්තලා ඊළඟ දවසේ ඉතුරු ටික කරමු. ආයුබෝවන්.